ඔයා මේ එකතු වෙලා ඉන්නේ Chapter Science YouTube channel එකත් එක්ක. අද අපි සාකච්ඡා කරන්නේ 9 ශ්‍රේණියේ පළවෙනි පාඩම සුත්‍රජීවීන්ගේ භාවිත. ශ්‍රී ලාංකේය විදු දැනුම පරිවහනය කරන දහස් සංඛ්‍යාත ගුරු බෞතුන් අතරින් ලක්ෂ සංඛ්‍යාත දුවදරුවන්ගේ ආකර්ෂණයට පාත්‍ර වූ විද්‍යා ගුරුවරයා ඔබේ නිවසට සපමිනෙන වගයි. තම අසහාය දැනුම දැයේ දූ පුතුනට විසරණය කරනු වස් Chapter Science YouTube චැනලය ආරම්භ කළ එතුමා ඉතා කෙටි කාලවකවානුවක් තුළ YouTube සයිබ් අවකාශයේ විද්‍යා චැනල් අතරින් අංක 1ට විස්ථාපනය වීමට තරම් සමත් විය. කාලෝ අයන්තේ මේ ඔබට කාලයයි. දුරකාල ප්‍රස්ථාර අතරින් ඌනන අණුනර විභාජනයෙන් පරමාණු අණු මවුල ඇවකාඩෝ නියත පසක්කර නිව්ටන්ගේ නියමයන්ට අනුගතව සෛල පටක අවයව පද්ධති අතරින් මස්තිෂ්කයේ පතුලටම කාවදන ඔන්ලයින් විද්‍යා පන්තිය ඇරඹුණා. දැන්ම ලියාපදිංචි වන්න. අමතන්න 071 12 53 200 දුරකථන අංකයට. මුලින්ම අපි සුත්‍රජීවියෙක් කියන්නේ කවුද කියලා හඳුනාගමු. පුතේ සුත්‍රජීවියෙක් කියලා කියන්නේ තනි සෛලයකින් හෝ සෛල කීපයකින් ගොඩනැගී ඇති තනිවගත් කල පියවියසට පැහැදිලිව නොපෙනෙන ජීවීන්ට. ඉතින් බොහෝමයක් සුත්‍රජීවීන් අපිට සංයුක්ත ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් පුතේ. හැබැයි වෛරස් කියන සුත්‍රජීවී කාණ්ඩය නම් සංයුක්ත ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න බෑ. එයාව අපිට බලා ගන්න වෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් යොදාගෙන. ඒ වගේම මේ සුත්‍රජීවීන් ඒකසෛලික වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බහුසෛලික වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ සුත්‍රජීවියා තනි සෛලයකින් සමන්විත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සෛල රාශියකින් සමන්විත වෙන්න පුළුවන්. ඊළඟ මේ සුත්‍රජීවීන් අපේ පියවිහැට පේන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මේගොල්ලන් ගණාවාසයක් විදිහට ඉන්නකොට. ඒ කියන්නේ පුතේ සුත්‍රජීවීන් අති විශාල සංඛ්‍යාවක් එකට එක් වෙලා ඉන්නකොට අපි කියනවා සුත්‍රජීවී ගණාවාසයක් කියලා. මෙන්න මේ ගණාවාස අපේ පියවිහැට දක්නට ලැබෙනවා. ඒ වගේම ඇතැම් සුත්‍රජීවීන්ගේ ප්‍රජනක ව්‍යුහ, දැන් උදාහරණයක් විදිහට අපිට බිම්මල් එහෙම නැත්නම් හතු හඳුන්වන්න පුළුවන්. මේවා පුතේ දිලීර කියන සුත්‍රජීවී කාණ්ඩයේ ප්‍රජනක ව්‍යුහ. මේවා අපේ පියවිහැට පේනවා. මේ රූපසටහනට අවධානය යොමු කරන්න පුතේ. මේ තියෙන්නේ ඊස්ට් කියන සුත්‍රජීවීන් අති විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි මේ ගණාවාසය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඊස් කියන්නේ ඒකසෛලික සුත්‍රජීවියෙක්. එයා තනිවගත් කල අපේ පියවිහැට පේන්නේ නැහැ. හැබැයි මේ විදිහට ගණාවාසයක් විදිහට ඉන්නකොට මේගොල්ලන් අපිට මේ විදිහට නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට මේ සුත්‍රජීවීන් කොහෙද ඉන්නේ? දැන් අපි අහන්න ඕන ප්‍රශ්නේ තමයි සුත්‍රජීවීන් නැත්තේ කොහෙද කියලා. මේ සුත්‍රජීවීන් හැම තැනම ඉන්නවා පුතේ. නැති තැනක් නැහැ. පෘථුවිය මත සෑම තැනකම මේගොල්ලන් ඉන්නවා. මේගොල්ලන් සර්වව්‍යාප්තිකයි පුතේ. ඒ කියන්නේ මේ පෘථුවිය මත සෑම තැනකම ව්‍යාප්ත වෙලා ඉන්නවා කියන එක. දැන් උදාහරණ විදිහට වාතය, ජලය, ශාක, සත්ව දේහ මත, ඒ වගේම සත්ව දේහ තුල නේද පුතේ මේගොල්ලන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. ලුණු ලේවාවල, එහෙම නැත්නම් ආම්ලික පරිසරවල, උණුදිය උල්පත්වල, කිලෝමීටර 6ක් විතර ඉහළ වායුගෝලයට, මෙන්න මේ වගේ අති දුෂ්කර ස්ථානවල පවා මේ සුත්‍රජීවීන් ඉන්නවා කියන එක ඔයා මතක තියාගන්න ඕන. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ සුත්‍රජීවීන් සර්වව්‍යාප්ත වීමට හේතු. ඒ කියන්නේ පුතේ මේ සුත්‍රජීවීන් නැති තැනක් නැහැනේ, හැම තැනකම වගේ ඉන්නවා. මෙහෙම වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අධික ප්‍රජනක ශීඝ්‍රතාවය. ඒ කියන්නේ පුතේ මේගොල්ලන්ගේ වර්ගය ආභව කිරීමේ හැකියාව ඉතාම වැඩි. ඉතින් මේක හේතුවක් වෙනවා සර්වව්‍යාප්ත වීමට. ඊට අමතරව මේගොල්ලන් හරි කුඩායි. ඒ වගේම සැහැල්ලුයි. ඒ නිසා මේගොල්ලන්ව ඉක්මනින් ව්‍යාප්ත කරන්න අපිට හැකියාව තියෙනවා. දැන් අපි බලමු සුත්‍රජීවී කාණ්ඩ මොනවාද ඉන්නේ කියලා. මේ තියෙන ප්‍රධාන සුත්‍රජීවී කාණ්ඩ 5. පුතේ ඒගොල්ලන් තමයි බැක්ටීරියා, දිලීර, ප්‍රොටෝසෝවා, ඇල්ගී, වෛරස.
එහෙනම් මේගොල්ලන් තමයි ප්‍රධාන සුදුරුජීවී කාණ්ඩ පහ වෙන්නේ. මුලින්ම අපි සාකච්ඡා කරමු බැක්ටීරියා කියන සුදුරුජීවී කාණ්ඩය සම්බන්ධව. ඉතින් මේ බැක්ටීරියාව ගත්තොත් පුතේ බැක්ටීරියාවන් සියල්ලක්ම ඒක සෛලිකයෝ. එක සෛලයයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඉතින් මේගොල්ලන් අපිට ආලෝකාන්වීක්ෂයෙන් පහසුවෙන් නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ බැක්ටීරියාව විවිධ හැඩ ගන්න පුළුවන් පුතේ. සමහරක් ගෝලාකාර වෙනකොට සමහරක් දණ්ඩාකාර වෙනවා. තවත් හැඩ ගොඩාක් තියෙනවා. එහෙනම් ඔයා දැනගන්න පුතේ මේ බැක්ටීරියාවන් විවිධ හැඩයන්ගෙන් යුක්ත වෙනවා කියන එක. ඊළඟට මේගොල්ලන් ඉතා පුළුල් පරිසරයක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ කියන්නේ පෘථුවියේ සෑම තැනකම වගේ මේගොල්ලන් ව්‍යාප්ත වෙලා ඉන්නවා. දැන් උදාහරණ විදිහට අපිට බැක්ටීරියාවන් දක්වන්න පුළුවන් පුතේ කිරි ආහාර නිෂ්පාදනයේදී අපි පාවිච්චි කරනවා Lactobacillus bulgaris කියන බැක්ටීරියාව. ඒ වගේම ඇන්ත්‍රැක්ස් කියන රෝගය අපිට හදනවා Bacillus anthracis කියන බැක්ටීරියාව. ඒ වගේම අපිට විනාකිරි නිෂ්පාදනයේදී වැදගත් වෙනවා Acetobacter aceti කියන බැක්ටීරියාව. ඒ වගේම පුතේ කොලරාව කියන රෝගය අපිට හදනවා Vibrio cholera කියන බැක්ටීරියාව. දරුවෝ ඔයා මේ ඉංග්‍රීසි වචන පාඩම් කරන්න යන්න ඕනේ නැහැ. හැබැයි මෙන්න මේ බැක්ටීරියාව මෙන්න මේ සඳහා භාවිතා කරනවා කියන එක විතරක් ඔයා මතක තියාගන්න. දැන් උදාහරණයක් විදිහට කිරි ආහාර නිෂ්පාදනයේට Lactobacillus bulgaris කියන බැක්ටීරියාව භාවිතා කරනවා කියන එක මතකේ රඳවා ගන්න ඕන ඔයා. ඊළඟට අපි සාකච්ඡා කරමු දිලීර සම්බන්ධව. දැන් දිලීර ඒකසෛලික වෙන්නත් පුළුවන් බහුසෛලික වෙන්නත් පුළුවන්. බැක්ටීරියා නම් ඒකසෛලිකයි. හැබැයි දිලීර පුතේ එක සෛලයකින් ඉන්නේ වුණුත් ඉන්නවා. ඒ වගේම සෛල රාශියක් තියෙන දිලීරත් පවතිනවා. ඉතින් පුතේ මේ දිලීරවල ප්‍රජනක ව්‍යුහ, ඒ කියන්නේ ඇතම් දිලීරවල ප්‍රජනක ව්‍යුහ අපේ පියවි ඇහැට පේනවා. දැන් ඔයාලට මේ රූප සටහනෙන් පෙන්වුම් කරන හතු, එහෙම නැත්නම් බිම්මල් කියලා කියන්නේ ආන්නේ වගේ දිලීර වලට අයත් ප්‍රජනක ව්‍යුහයක්. ඒ කියන්නේ මේකෙන් තමයි පුතේ අලුත් පරම්පරාව හදන්නේ මේ දිලීර. එහෙනම් ඒක අපේ පියවි ඇහැට පේනවා. ඊළඟට සාමාන්‍යයෙන් දිලීර පවතින්නේ පුතේ තෙතමනය සහිත උපස්තරවල. ඒ කියන්නේ මේ දිලීර වර්ධනය වීමට නම් තෙතමනයක් පැවතිය යුතුයි කියන එක ඔයා මතක තියාගන්න. දිලීර වලට උදාහරණ විදිහට පුතේ අපිට පෙන්වන්න පුළුවන් පාන් පුස්. මේ පාන් පුස් වල ඉන්න දිලීරය තමයි පුතේ මියුක කියන දිලීරය. ඒ වගේම අපිට ඉතාම වැදගත් වන දිලීරයක් තමයි පුතේ ඊස් කියන්නේ. එයාගේ විද්‍යාත්මක නාමය Saccharomyces. ඊස් කියන මේ දිලීරේ පුතේ අපිට බේකිරි කර්මාන්තයේදී ඒ වගේම මධ්‍යසාර කර්මාන්තයේදී වැදගත් වෙනවා. ඔය පහලින් පෙන්වන්නේ පුතේ බෝල වගේ පෙන්වන්නේ ඒ ඊස් සෛලයේ තියෙන්නේ. ඒ වගේම වම් පැත්තේ තියෙන්නේ පුතේ මියුක කියන දිලීරය. ඉතින් මේ මියුක කියන දිලීරය නම් ඔයාලට පහසුවෙන් දැක් ගන්න පුළුවන්. පාන් කෑල්ලක් එහෙම නැත්නම් පොල් කෑල්ලක් දවස් 2-3ක් අපි තියලා තිබ්බම වාතයට නිරාවරණය කරලා අපිට පේනවා පුතේ කළු පාටට පුස් බැඳෙනවා. නේද? ආන්න මේ පුස් ටිකක් අපි ආලෝකාන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරාම අපිට අපූර්වට මෙන්න මේ මියුකව දැක් ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරමු තවත් වැදගත් සුදුරුජීවී කාණ්ඩයක් වන ප්‍රොටෝසෝවාවන් සම්බන්ධව. එතකොට මේ ප්‍රොටෝසෝවාවන් බැක්ටීරියාවන් වගේම තමයි මේගොල්ලන් ඒකසෛලික වෙනවා. ඒකසෛලික ජීවීන් තමයි ප්‍රොටෝසෝවාවන් කියලා කියන්නේ. ඒ කියන්නේ තනි සෛලයක් තමයි මේගොල්ලන්ට පවතින්නේ. හොඳයි පුතේ මේ ප්‍රොටෝසෝවාවන්ට පුළුවන් සංචරණය කරන්න. ඒ කියන්නේ තැනකින් තැනකට ගමන් කරන්න පුළුවන්. ඒ සඳහා ඒගොල්ලන් යොදා ගන්නවා පක්ෂම ව්‍යාජ පාද එහෙම නැත්නම් කශිකා. දැන් උදාහරණ විදිහට මේ ඇමීබා කියන ප්‍රොටෝසෝවාවා යොදාගන්නේ පුතේ ව්‍යාජ පාද සංචරණය සඳහා. ඒ වගේම එවුක්ලිනා කියන ප්‍රොටෝසෝවා යොදා ගන්නවා සංචරණය සඳහා කශිකා. ඒ වගේම පැරමීසියම් කියන ප්‍රොටෝසෝවාව යොදා ගන්නවා පුතේ පක්ෂම කියන සංචරණ උපාංග. සාමාන්‍යයෙන් මේ ප්‍රොටෝසෝවාව ජීවත් වෙන්නේ ජලයේ. හැබැයි සමහර ප්‍රොටෝසෝවාවන් ඉන්නවා ජීවි දේහය තුල වාසය කරන. උදාහරණයක් විදිහට මේ Plasmodium vivax කියන ප්‍රොටෝසෝවාව පුතේ මැලේරියාව ඇති කරන ප්‍රොටෝසෝවාව. මෙයා ජීවත් වෙනවා අපේ ශරීරයේ රතු රුධිර සෛල ආශ්‍රිතව. එහෙනම් මතක තියාගන්න ප්‍රොටෝසෝවාවන් ජලයේ ඉන්නත් පුළුවන්. ඒ වගේම ජීවි දේහය තුලත් මේගොල්ලන් වාසය කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරමු ඇල්ගී කියන සුදුරුජීවී කාණ්ඩය සම්බන්ධව. ඉතින් මේ ඇල්ගී කියන සුදුරුජීවී කාණ්ඩයේ ඒකසෛලිකයොත් ඉන්නවා බහුසෛලිකයොත් ඉන්නවා.
ඒ වගේම පුතේ මේගොල්ලන් සූත්‍රිකාකාර වෙන්න පුළුවන්. ඒ කියන්නේ චූටි බට වගේ ඉන්න පුළුවන්. ඒ වගේම තලසාකාර නිකන් තලපයක් වගේ ඉන්න ආකාරات ඉන්නවා මේගොල්ලන්ගේ. එහෙනම් පුතේ ඒකසෛලික ඉන්නවා, බහුසෛලික ඉන්නවා. ඒ වගේම මේගොල්ලන් එක්ක සූත්‍රිකාකාර වෙන්න පුළුවන්. ඒ වගේම තලසාකාර වෙන්නත් පුළුවන්. විශේෂයෙන් මේ සාගරවල එහෙම නැත්නම් මේ ජල පෘෂ්ඨවල පාවෙන අන්වීක්ෂීය ඇල්ගී විශේෂයක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියන්නේ ප්ලවාංග කියලා. එහෙනම් මතක තියාගන්න පුතේ මේ ජල පෘෂ්ඨ මත පාවෙන අන්වීක්ෂීය ඇල්ගාවන් අපි හඳුන්වනවා ප්ලවාංග විදියට. ප්ලවාංග විදියට අපි හඳුන්වනවා. ඉතින් මේගොල්ලන්ගේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මේ ඇල්ගාවන් සියල්ලක්ම පුතේ ප්‍රභා සංශ්ලේෂීන් වෙනවා. ඒ කියන්නේ ස්වයංපෝෂීන්. ඒ කියන්නේ ආහාර නිෂ්පාදනය කරනවා. එතකොට අර මං ඉස්සෙල්ලා කියපු ජල පෘෂ්ඨ මත පාවෙන ඇල්ගාවන් එහෙම නැත්නම් ප්ලවාංග තමයි පුතේ මේ පෘථුවියට විශාල ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දෙන්නේ තමන්ගේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මගින්. එහෙනම් මේගොල්ලන් ප්‍රභා සංශ්ලේෂණය කරනවා නම් මේගොල්ලන්ට හරිත ප්‍රදේහවත් ක්ලෝරොෆිල් කියන වර්ණකයේ තියෙනවා පුතේ. ඒ වගේම මේ සමහර ඇල්ගාවන් අපිට පියවි ඇසට පේනවා. උදාහරණයක් විදියට උල්වා කියන ඇල්ගී විශේෂය අපේ පියවි ඇසට දක්නට ලැබෙනවා. ඉතින් ඇල්ගාවන්ට උදාහරණයක් තමයි අපි ඔය කියපු උල්වා, ඊට අමතරව පුතේ ක්ලැමිඩොමොනාස්, ඒ වගේම ස්පයිරොගයිරා, ඒ වගේම ඩයටම අපිට ගන්න පුළුවන්. ඒ වගේම අපි ඉස්සලා සඳහන් කරපු ප්ලවාංගත් මේ සඳහා උදාහරණ වෙනවා. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන අන්තිම සුත්‍රජීවී කාණ්ඩය තමයි වෛරස. දැන් මේ වෛරස කියලා කියන්නේ හරි අපූර්ව ජීවී කොට්ටාසයක්. දැන් මේ විද්‍යාඥයන්ට හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා වෛරස ජීවියෙක්ද අජීවියෙක්ද කියන එක. ඒ නිසා අපි සාමාන්‍යයෙන් වෛරස වර්ගීකරණය කරනකොට කියනවා පුතේ මේගොල්ලන් ජීවී අජීවී පුරුකක් කියලා. ඒ කියන්නේ මේගොල්ලන් ජීවී ලක්ෂණත් පෙන්눔 කරනවා, අජීවී ලක්ෂණත් පෙන්눔 කරනවා. අනිත් විශේෂ කාරණය තමයි මේ සුත්‍රජීවීන් අතරින් කුඩාම සුත්‍රජීවී කාණ්ඩය තමයි වෛරස. ඒ නිසා ඒගොල්ලන් අපිට ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න බෑ. මේගොල්ලන් බලනවා නම් අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් යොදා ගන්න ඕන. හොඳයි. මේගොල්ලන්ට පුතේ සෛලීය සංවිධානයක් නැහැ. ඒ කියන්නේ සෛලයක් වගේ නෑ මේගොල්ලන්. ඊළඟට මේගොල්ලන් සාමාන්‍ය ජීවීන් පෙන්눔 කරන වර්ධනය, ශෝෂණය වගේ ජීවී ලක්ෂණ පෙන්눔 කරන්නේ නැහැ. මේගොල්ලන් පෙන්눔 කරන එකම ජීවී ලක්ෂණය තමයි පුතේ ගුණනය. එහෙම නැත්නම් ප්‍රජනනය. ඒ කියන්නේ වර්ගයාභෝ කරන එක. හැබැයි ඒ වර්ගයාභෝ කරන්නත් මේගොල්ලන්ට පුළුවන් වෙන්නේ ජීවී දේහයක් තුලදී පමණයි. ඒ කියන්නේ සජීවී සෛල තුල පමණයි මේගොල්ලන්ට ගුණනය වීමේ හැකියාව තියෙන්නේ. ඉතින් වෛරස් වලට හොඳම උදාහරණය තමයි මේ දවස්වල ජනප්‍රිය වෛරසය කොරෝනා වෛරස් එක. ඉතින් මේ දවස්වල මේ වෛරස් එක අපිට ගොඩාක් හානි කරනවා. ඊට අමතරව මෙන්න තියෙනවා තවත් වෛරස කීපයක්. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය, HIV වෛරසය, ඉබෙලා වෛරසය, ඒ වගේම ඩෙන්ගු වෛරසය, ඒ වගේම පැපොල සරම්ප වගේ රෝග ඇති කරන්නෙත් පුතේ වෛරස් වලින් කියන එක ඔයා මතක තියාගන්න ඕන. එහෙනම් දැන් අපි බලමු කාර්මික සුත්‍රජීව විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. කාර්මික සුත්‍රජීව විද්‍යාව කියන්නේ පුතේ ආර්ථික වාසි ලබා ගැනීම සඳහා සුත්‍රජීවීන් විවිධ කර්මාන්ත සඳහා භාවිතා කිරීම. ඒ කියන්නේ අපිට සල්ලි හම්බ කරන්න සරලව කිව්වොත් එහෙම නේද? මෙන්න මේ සල්ලි හම්බ කිරීම සඳහා අපි සුත්‍රජීවීන් යොදා ගන්නවා. එහෙම නැත්නම් කර්මාන්ත සඳහා අපි සුත්‍රජීවීන් යොදා ගන්නවා. ආර්ථිකමය වාසි ලබා ගැනීම සඳහා. ඉතින් මේක අපි හඳුන්වනවා පුතේ කාර්මික සුත්‍රජීව විද්‍යාව වශයෙන්. මෙන්න තියෙනවා කාර්මික සුත්‍රජීව විද්‍යාවේ භාවිත සෙට් එකක්. බලන්න පුතේ අපි මේ සුත්‍රජීවීන් යොදා ගන්නවා කුෂිකර්මාන්තය සඳහා, වෛද්‍ය විද්‍යාව සඳහා, කිරියාශ්‍රිත නිෂ්පාදන සඳහා, ජීව වායු නිපදවීමට, ලෝහ නිස්සාරණයට, ඒ වගේම ශාක කෙඳි ආශ්‍රිත කර්මාන්තවලට. මුලින්ම අපි සාකච්ඡා කරමු කුෂිකර්මාන්තය සඳහා කොහොමද මේ සුත්‍රජීවීන් දායක කරගන්නේ කියන එක. පළවෙනි එක තමයි ජාන තාක්ෂණය. අපි බලමු ජාන තාක්ෂණය කුෂිකර්මාන්තයේදී කොහොමද යොදාගන්නේ කියලා. අපි මේ ජාන තාක්ෂණය යොදා ගන්නවා නියඟයට ඔරොත්තු දෙන, ඒ වගේම රෝග හා පලිබෝධකයන්ට ඔරොත්තු දෙන ශාක නිෂ්පාදනය කර ගැනීම සඳහා. ඒ වගේම පෝෂ්‍ය ගුණය හා රසය වැඩි ශාක නිෂ්පාදනය සඳහාත් අපි ජාන තාක්ෂණය යොදා ගන්නවා. මෙහිදී ඔයා මතක තියාගන්න ජාන තාක්ෂණයේදී අපි සුත්‍රජීවීන් යොදා ගන්නවා. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම කාරණය වෙන්නේ. දැන් මේකට හොඳ උදාහරණයක් තමයි විටමින් A අඩංගු කරපු හාල්.
මේවා අපි හඳුන්වන්නේ රන්වන් සහල් කියලා. පුතේ සාමාන්‍ය හාල් බඳුනක් තියෙනවා. ඒ වගේම රන්වන් හාල් බඳුනක් තියෙනවා. ඔයාට පේනවා මෙතන. ඉතින් මේ රන්වන් සහල් බඳුනේ තියෙන විශේෂත්වය තමයි මේ හාල් වල පුතේ විටමින් A බහුලයි. විටමින් A කියන විටමිනේ බහුලයි. එතකොට මේක මේ රන්වන් සහල් වලට දැම්මේ ජාන තාක්ෂණයේ යොදාගෙන. ඒ සඳහා දායක කරගත්ත සුදුජීවියා තමයි පුතේ අර්වීනියා රෙඩවෝරා කියන බැක්ටීරියාව. අන්නේ බැක්ටීරියාව යොදාගෙන ජාන තාක්ෂණයත් යොදාගෙන මෙන්න මේ විටමින් A අඩංගු රන්වන් සහල් නිෂ්පාදනය කරලා තියෙනවා. ඊළඟට මේ ජාන තාක්ෂණය අපි යොදා ගන්නවා ජෛව පලිබෝධනාශක නිෂ්පාදනය කිරීමේදී. දැන් ජෛව පලිබෝධනාශකයක් කියලා කියන්නේ එක් ජීවියෙක් යොදාගෙන වෙනත් ජීවියෙක් මර්ධනය කිරීම. දැන් උදාහරණයක් විදිහට මේ ඉරිඟු ශාකවලට හානි කරන සමහර පලිබෝධකයන් විනාශ කිරීම සඳහා බැසිලස් තුරෙන්ජයිසිස් කියන බැක්ටීරියාව යොදා ගන්නවා ජාන තාක්ෂණය මගින්. ඉතින් සමහර පලිබෝධකයන්ට ඒ කියන්නේ මේ ඉරිඟු ශාකවලට හානි කරන පලිබෝධකයන්ට විෂවන රසායනික ද්‍රව්‍යයක් නිපදවා ගන්නවා බැසිලස් තුරෙන්ජයිසිස් කියන බැක්ටීරියාව යොදාගෙන. ඉතින් මේක කරන්නේ ජාන තාක්ෂණය මගින්. ඊළඟට කෘෂිකර්මාන්තයට සුදුජීවීන් දායක වන තවත් අවස්ථාවක් ගැන අපි සාකච්ඡා කරමු. ඒ අවස්ථාව තමයි නයිට්‍රජන් තිර කිරීම. දැන් මේ පස් අංශු අතර තියෙන වාතයේ නයිට්‍රජන් කියන වායුව අන්තර්ගත වෙනවා. දැන් ඔයා දැනගන්න පුතේ ශාකවලට අවශ්‍ය ප්‍රධාන පෝෂකයක් තමයි නයිට්‍රජන්. හැබැයි මේ ශාක මුල් වලට මේ නයිට්‍රජන් වායුව, ඒ කියන්නේ මේ පස් අංශු අතර තියෙන නයිට්‍රජන් වායුව උරා ගන්න බෑ. ඒක ශාක මුල් වලින් උරා ගන්න තත්වයට පත් කරන්න පුළුවන් බැක්ටීරියාවෝ ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට මේ රනිල කුලේ ශාකවල, ඒ කියන්නේ බෝංචි මෑ දමල වගේ ශාකවල මූල ගැටිති කියලා මුල් විශේෂයක් තියෙනවා. මෙන්න මේ මුල් විශේෂය තුල ජීවත් වෙනවා රයිසෝබියම් කියන බැක්ටීරියාව. එයාට පුළුවන් මේ පස් අංශු අතර තියෙන නයිට්‍රජන් වායුව ශාකයට උරා ගන්න තත්වයට පත් කරන්න. ඉතින් අපි මේක හඳුන්වනවා නයිට්‍රජන් තිර කිරීම කියලා. ඒ වගේම මේ පසේ නිදහසේ ස්වාධීනව වෙසෙන ඇසටෝබැක්ටර් වගේ බැක්ටීරියාවන්ට පුළුවන් පස් අංශු අතර තියෙන අර නයිට්‍රජන් වායුව ශාකවලට උරා ගන්න පුළුවන් තත්වයට පත් කරන්න. ඒ නිසා මේ ඇසටෝබැක්ටර් වගේ බැක්ටීරියාවන්ට අපි කියනවා ජෛව පොහොර කියලා. ඉතින් සමහර වගා භූමි වෙතට මේ ඇසටෝබැක්ටර් අපි හඳුන්වා දෙනවා. එතකොට අපිට මේ නයිට්‍රජන් අඩංගු පොහොර දාන්න ඕනේ නැහැ මේ වගාවට. මොකද මේ ඇසටෝබැක්ටර් නයිට්‍රජන් තිර කරලා ශාකවලට ලබා දෙන නිසා. එහෙනම් හොඳට මතක තියාගන්න දරුවෝ, නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාව දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි රයිසෝබියම්, අනිත් එක්කෙනා තමයි ඇසටෝබැක්ටර්. රයිසෝබියම් ජීවත් වෙන්නේ රනිල කුලේ ශාකවල, ඒ කියන්නේ බෝංචි මෑ දමල වගේ ශාකවල මූල ගැටිතිවල. ඒ වගේම ඇසටෝබැක්ටර් ජීවත් වෙන්නේ පසේ නිදහසේ ස්වාධීනව තමයි එයා ජීවත් වෙන්නේ. මේ ඇසටෝබැක්ටර් වගේ බැක්ටීරියාවන්ට අපි කියනවා ජෛව පොහොර කියලා. ඒකත් ඔයා මතකේ රඳවා ගන්න. ඊළඟට අපි බලමු කෘෂිකර්මාන්තය සඳහා සුදුජීවීන් දායක වන තවත් ක්‍රමයක්. ඒ තමයි කොම්පෝස්ට් සෑදීම. ඉතින් ඔයා දන්නවා කොම්පෝස්ට් කියන්නේ මොනවාද කියලා. අපි නැවතත් ඒක පොඩ්ඩක් පැහැදිලි කරගමු පුතේ. ඔයා දැනගන්න පුතේ, මේ මල ශාක හා සත්ව කොටස් වල අන්තර්ගත වෙනවා සංකීර්ණ කාබනික සංයෝග. සංකීර්ණ කාබනික සංයෝග අන්තර්ගත වෙනවා. ඉතින් මේ සංකීර්ණ කාබනික සංයෝග ටික සරල කාබනික සංයෝග බවට පත් වුණොත් තමයි පුතේ ඒවා ශාකවලට උරා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ ක්‍රියාවලිය හඳුන්වනවා වියෝජනය කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ මල ශාක හා සත්ව කොටස් වල තියෙන සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කිරීම තමයි අපි හඳුන්වන්නේ වියෝජනය කියලා. ඉතින් මෙන්න මේ වියෝජනය අපිට සිද්ධ කරගන්න පුළුවන් සුද්‍රජීවීන් යොදාගෙන. සුද්‍රජීවීන් යොදාගෙන මේක අපිට සිද්ධ කරගන්න පුළුවන්. එහෙම සුද්‍රජීවීන් යොදාගෙන මේ වියෝජනය සිද්ධ කරගත්තම අපි ඒකට කියනවා කොම්පෝස්ට් කියලා. ඉතින් මේ කොම්පෝස්ට් වල ශාකවලට අවශ්‍ය ඛනිජ වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් පුතේ මතක තියාගන්න, අපි සුද්‍රජීවීන් යොදා ගන්නවා වියෝජනය සඳහා. එහෙම නැත්නම් කාබනික ද්‍රව්‍ය වියෝජනය සඳහා. එතකොට අපි ඒක හඳුන්වන්නේ කොහොමද? කොම්පෝස්ට් කියලා.
ඉතින් මේ කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා දායක වෙනවා සුදුරුජීවී කාණ්ඩ දෙකක්. එකක් තමයි දිලීර, අනිත් එක තමයි බැක්ටීරියා. එහෙනම් ඔයා මේක හොඳින් මතක තියාගන්න ඕන. ඊළඟට මේ කෘෂිකර්මාන්තයට සුදුරුජීවීන් දායක කරගන්න තවත් ක්‍රමයක් තමයි ජෛව පලිබෝධනාශක විදිහට. දැන් මම ඉස්සෙල්ලත් ඔයාලට කිව්වා ජෛව පලිබෝධනාශකයක් කියලා කියන්නේ එක් ජීවී කාණ්ඩයක් විනාශ කිරීම සඳහා තවත් ජීවී කාණ්ඩයක් යොදා ගන්න එක. ඉතින් පුතේ භෝග වගාවට හානි කරන කෘමි පලිබෝධකයන් විනාශ කිරීම සඳහා එහෙම නැත්නම් මර්ධනය කිරීම සඳහා විවිධ ජෛව පලිබෝධනාශක යොදා ගන්නවා. ආන්නේ ජෛව පලිබෝධනාශක සුදුරුජීවීන් වෙනකොට අපිට කියන්න පුළුවන් අන්න කෘෂිකර්මාන්තය සඳහා සුදුරුජීවීන් යොදාගත්තා කියලා. දැන් උදාහරණයක් විදිහට මේ සැල්වීනියා කියන ජලජ ශාකය මේ ජලජ පරිසරවල වේගයෙන් වර්ධනය වෙනවා. එතකොට මේ ජලාශ අවහිර වෙනවා. ඒක අපිට කෘෂිකර්මාන්තයට බාධාවක්. එතකොට මේ සැල්වීනියා කියන ජලජ පැලෑටි ඉවත් කරගන්න පුළුවන් ජෛව පලිබෝධ නාශකයක් විදිහට ඕල්ටනාරියා කියන දිලීරය පාවිච්චි කරලා. දැන් මේ ඕල්ටනාරියා කියන දිලීරය මොකද්ද කරන්නේ? මේ සැල්වීනියා කියන ජලජ පැලෑටිය විනාශ කරනවා. එතකොට මේ සැල්වීනියා ව්‍යාප්තිය අපිට අඩු කරගන්න පුළුවන් ජලජ පරිසරවල මෙයා යොදා ගැනීමෙන්. එහෙනම් මතක තියාගන්න පුතේ සැල්වීනියා විනාශ කරන්න අපි යොදා ගන්නවා ඕල්ටනාරියා කියන දිලීරය. ඊළඟට අපි සාකච්ඡා කරමු වෛද්‍ය විද්‍යාවේදී කොහොමද මේ සුදුරුජීවීන් යොදාගන්නේ කියලා. පළවෙනි එක තමයි ප්‍රතිජීවක නිපදවීම. අපි ඉස්සල්ලාම බලමු මොකක්ද ප්‍රතිජීවකයක් කියලා කියන්නේ. ප්‍රතිජීවක කියලා කියන්නේ ඇන්ටිබයොටික්ස්. අද ලෝකේ ඇන්ටිබයොටික්ස් එහෙම නැත්නම් මේ ප්‍රතිජීවක නැතුව අපිට ගමනක් යන්න බෑ වගේ පුතේ. ඒ තරම් වෛද්‍ය විද්‍යාත්මකව එහෙම නැත්නම් අපේ රෝග සුව කර ගැනීම සඳහා මේ ප්‍රතිජීවක දායක වෙනවා. ඉතින් මොකද්ද මේ ප්‍රතිජීවකයක් කියලා කියන්නේ? ප්‍රතිජීවකයක් කියන්නේ එක් සුදුරුජීවියෙකුගේ දේහය තුල නිපදවාගෙන තවත් සුදුරුජීවියෙකු විනාශ කරන්න හෝ අඩපණ කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයකට. ඒ කියන්නේ පුතේ එක සුදුරුජීවියෙක් තුල තමයි මේ රසායනික ද්‍රව්‍ය අපි නිපදව ගන්නේ. ඒ නිපදවා ගන්නා රසායනික ද්‍රව්‍ය වෙනස් සුදුරුජීවියෙකුට හානි පමුණවන්න පුළුවන්. ඉතින් මේක අපි හඳුන්වනවා ඇන්ටිබයොටික්ස්. එහෙම නැත්නම් ප්‍රතිජීවක වශයෙන්. දැන් උදාහරණ විදිහට බැක්ටීරියා විනාශ කිරීම සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතිජීවක විදිහට පෙනිසිලින්, ඇමොක්සිලින්, ටෙට්‍රාසයික්ලින්, එරිත්‍රොමයිසින්. ඊළඟට දිලීර විනාශ කිරීම සඳහා ග්‍රිසියොෆ්ලුවීන් කියන ප්‍රතිජීවකය අපිට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඔයා වැදගත් දෙයක් මතක තියාගන්න මේ ප්‍රතිජීවක විශාල ප්‍රමාණයක් අපේ ශරීරයට ගැනීම හානිකර වෙන්න පුළුවන්. එහෙනම් වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රතිජීවක ලබා ගැනීම ඒ තරම් නුවණට හුරු වෙන්නේ නැහැ. ඒකත් ඔයා මතකයේ රඳවා ගන්න. ඊළඟට ඔයා මේ කාරණේත් මතක තියාගන්න පුතේ. ලෝකේ පළවෙනි ප්‍රතිජීවකය නිෂ්පාදනය කරන්නේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්. පෙනිසිලියම් නොටේටම් කියන දිලීරය යොදාගෙන පුතේ පෙනිසිලින් කියන දිලීරය නිපදවනවා. එහෙනම් ලෝකේ පළවෙනි ප්‍රතිජීවකය වෙන්නේ පුතේ පෙනිසිලින් කියන එකත් ඔයා මතක තියාගන්න ඕන. ඊළඟට මේ වෛද්‍ය විද්‍යාවේදී සුදුරුජීවීන් භාවිතා කරන තවත් ශාස්ත්‍රයක් තමයි පුතේ ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීමේ ශාස්ත්‍රය. කියන්නේ මේ ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවනකොට අපි විවිධාකාරයේ සුදුරුජීවීන් භාවිතා කරනවා. දැන් බලන්න ඔය පෝලියෝ, ක්ෂය රෝගය, සරම්ප වගේ රෝගවලට ලබා දෙන එන්නත තුල අන්තර්ගත වෙන්නේ අඩපණ කරන ලද සුදුරුජීවී. ඒ කියන්නේ ඇත්තටම පෝලියෝ, ක්ෂය රෝගය, සරම්ප වගේ ලෙඩ හදන සුදුරුජීවියාව අරගෙන ඒගොල්ලන්ව අඩපණ කරලා එන්නතක් විදියට හදලා අපිට රෝගය වළක්වා ගැනීම සඳහා එන්නත් කරනවා. ඊළඟ සමහර එන්නත් නිෂ්පාදනය කරනවා මියගිය සුදුරුජීවීන් යොදාගෙන. කොලරාව, ඉන්ෆ්ලුවෙන්සාව, ටයිෆෝයිඩ් වගේ රෝග සඳහා ලබා දෙන එන්නත්වල තියෙන්නේ පුතේ ඒ රෝගවලට අදාළ සුදුරුජීවීන් මරලා තමයි ඒ එන්නත් හදලා තියෙන්නේ. ඊළඟට තවත් එන්නත් නිෂ්පාදනය කරන ක්‍රමයක් තමයි මේ සුදුරුජීවීන්ගේ විෂ හරණය කරලා. ඒ කියන්නේ විෂ අයින් කරලා ඒ සුදුරුජීවියාව අපිට එන්නත් කරනවා. ඒතර අපි එක් කියන්නේ පුතේ විෂ හරණය කරන ලද දූලක එන්නත් විදිහට භාවිතා කරනවා කියලා. දැන් උදාහරණ විදිහට පිටගැස්ම, ගලපටලය වගේ රෝගවලට
ලබා දෙන එන්නතේ අඩංගු වෙන්නේ ඒ රෝග සාධන සුද්‍රජීවීන්ම තමයි. හැබැයි ඒ සුද්‍රජීවියාගේ රෝගය හදන විස අයින් කරලා තියෙන්නේ. එතකොට අපි ඒවට කියනවා පුතේ විස හරණය කරන ලද දූලක කියලා. ඊළඟට සමහර එන්නත් නිෂ්පාදනය කරනවා ජාන ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන. ඒ කියන්නේ සමහර සුද්‍රජීවීන්ගේ දේහ කොටස් භාවිතා කරලා එන්නතක් හදනවා. එතකොට මේ එන්නත හදනකොට ජාන ඉංජිනේරු තාක්ෂණය භාවිතා කරනවා. ඉතින් ඒ වගේ එන්නත් යොදා ගන්න අවස්ථා තමයි හෙපටයිටිස් B කියන රෝගයට ලබා දෙන එන්නත. එතකොට හෙපටයිටිස් B එන්නත ලබා දෙනවා නම් ඒ තුල අන්තර්ගත වෙනවා සුද්‍රජීවී දේහ කොටස් ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් වෙනස් කරලා. ඊළඟට අපි සාකච්ඡා කරමු මේ සුද්‍රජීවීන් භාවිතා කරන තවත් වැදගත් ක්ෂේත්‍රයක් තමයි කිරි ආහාර කර්මාන්තය. මේ කිරි ආහාර කර්මාන්තයේදී සුද්‍රජීවීන් කොහොමද වැදගත් වෙන්නේ කියලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඉතින් මේ කිරි ආහාර රසක් නිර්මාණය කර ගැනීම සඳහා අපි සුද්‍රජීවීන් දායක කරගන්නවා. ඒ අතරින් මේ යෝගට් නිෂ්පාදනයේදී අපි සුද්‍රජීවීන් දෙදෙනෙක් යොදා ගන්නවා. ඉතින් අපි බලමු ගෙදරදී කොහොමද යෝගට් එකක් නිෂ්පාදනය කරගන්නේ කියලා. Today we are going to make some raw yogurt, one of the most important foods for restoring your gut microbiome. You know, other dairy products like kefir, which is a fermented drink, tend to be too high in probiotics and can actually make your gut worse initially. And things like cheese are high in histamines, high in salt, very high in calcium, not the easiest on the stomach. Yogurt tends to be the best of both worlds. It has a nice balance of probiotic bacteria. It has some carbohydrates in the form of lactose to feed that bacteria. It doesn't contain an incredible amount of histamines, and it doesn't have salt. So if you're having gut issues and want to incorporate dairy, yogurt is really the best bet, and I would argue in most cases that yogurt is the only high quality probiotic food that people can actually use to heal their gut. Any dairy product, if made from raw grass-fed dairy, is going to be super nutritious. The only nutrients missing in high amounts are iron as well as preformed omega-3s. They do have alpha-linolenic acid, but your body has to convert that. So dairy will have, most of the vitamins, most of the minerals, most of the elements, even iodine if the cow is on the right pasture. The raw yogurt we're making today has not been heated above 110 degrees. Raw is technically below 117. Some people might say that enzymes are degraded at like 96, 97. We're going to keep the yogurt around that temperature, but you can't activate a yogurt culture at a raw temperature. I've tried making yogurt at like 80 and 85 degrees. The cultures just don't activate. So we're going to use a dehydrator to try to keep the temperature as low as possible. Let's get started. As simple as this whole process is, the most difficult part is obtaining the raw grass-fed dairy. Here I have some goat milk from a local farm, and here I have some goat yogurt from a previous batch. If you don't have access to raw yogurt from a local farm, you can use a store-bought yogurt for the initial culture, as we only need 1 tablespoon per cup of milk. I really suggest only consuming dairy if you do have raw grass-fed dairy. If you go to Whole Foods, they might have some organic grass-fed stuff that's pasteurized. It's not the worst thing in the world, it doesn't have as much probiotics, it doesn't digest as well. So I'm going to pour about half a gallon of milk into this pot. And half a gallon of milk will make roughly twice as much as this much yogurt. I said you only need 1 tablespoon of yogurt per cup of milk, but I usually just, put some of my last batch in there to simplify things. This is way more yogurt than you need. The whole process will just happen a little bit quicker. Then I mix this up. And now I'm going to cover this with plastic wrap because the dehydrator that we're using blows hot air and it can make the top a little bit dry. Also, we don't want any bugs getting in this. Although it is the winter, if you try making something like yogurt during the summer, you'll definitely get some flies in here, various insects laying eggs. So just to be safe, we'll put some plastic on top. Of course, you could use a towel or something else, but since the plastic isn't going to be in direct contact with the yogurt, I'm not too worried about any chemicals leaching into it. So let's bring this down to the dehydrator. This is a dehydrator that I bought several years ago to make jerky. I think it was $200 or $250.
If you don't have a dehydrator, you could try putting the yogurt in your boiler room. If it's not hot enough in there, you can put the oven on the lowest heat possible, keep the oven door open, and put the yogurt in it. The only thing you're gonna have to do is constantly check on the yogurt to see what temperature it's reaching using an instant read thermometer. So then if the yogurt is exceeding a certain temperature, you can take it out, let it cool off, put it back in. But seeing as, this yogurt making is a fairly long process, anywhere from 12 to 24 hours, depending on how active the culture is and what the temperature is, that is a little bit tedious to do. So all we have to do here is, take our pot of milk and yogurt, put it in the dehydrator. I'm gonna close this. I put this on 105 degrees. I've tried making this before on the lowest temperature and it didn't work. So dehydrator is on 105. That means that the yogurt's gonna get to like 99, 98. Whenever you're cooking something or dehydrating something, it never gets to the actual temperature of what the dehydrator is at. It's always a little bit below that. So now I'm gonna set the timer to the max time, 26 hours. And we'll come back and check on this. If this goes for 5, 6, 7, 8, 10 hours longer, it doesn't really matter. The flavor isn't gonna change too much. It's not like it's gonna go bad or anything. The yogurt has been going for about 24 hours. We're gonna turn this off, just so it's nice and quiet, and take the temperature. So the yogurt is 100 degrees Fahrenheit, but this looks good. It's nice and thick. So we're gonna go upstairs and strain this. Some of you may have purchased raw yogurt from a local farm before, and it'll come like this, very liquidy. Most supermarket yogurts are Greek style. So if we want to turn this into Greek style yogurt, what we have to do is strain it. That will concentrate the protein and make it reminiscent of what we are used to. So here I just have a strainer, another pot. I'm going to use 2 kitchen towels. You could use a couple layers of cheesecloth, but it's important that this is really fine because this is almost a liquid. If you use a normal strainer here without something that's really, really fine, it's just all gonna leak through and it's not going to separate. So we take our yogurt and we pour it in here, and it's not gonna really look like it's going down. If it looks like it's going down, your strainer isn't fine enough. So this is going to sit, overnight. Normally it only takes a few hours, and then we'll have some Greek style yogurt. Our yogurt has sat overnight, and if we look in the pot, it's this translucent white liquid that is known as the whey. You could use this for fermentations. It's great for pickling vegetables, various marinades. A lot of farmers feed this to the animals as a byproduct, pretty much water with a bunch of protein in it. But what's on top is what we want. So we have the much thicker yogurt, and I'm gonna scoop this into a bowl. And this is what I get from half a gallon of milk. So a lot of these dairy farmers are overcharging for yogurt. So just buy the raw milk from them and make it yourself. Both of these in the fridge a couple hours, and then we'll taste them. So our yogurt has cooled in the fridge overnight. For those of you that don't know, yogurt is a lot looser at room temperature, but when it's colder, it's nice and thick. So we're gonna give this a shot, see how it tastes. එහෙනම් ඔයා ඒ දැකපු යෝගට් නිෂ්පාදනයේදී සුදුජීවීන් දෙදෙනෙක් දායක කරගත්තා. එක්කෙනෙක් තමයි පුතේ ලැක්ටෝබැසිලස් කියන සුදුජීවියා. අනිත් කෙනා තමයි ස්ට්‍රෙප්ටොකොකස් කියන සුදුජීවියා. එතකොට මේ දෙන්න අපි යෝගට් නිෂ්පාදනයේදී මුහුන් විදිහට එකතු කරනවා. මුහුන් කියන්නේ පුතේ පැරණි යෝගට් එකකින්. ඒ කියන්නේ අපි කඩෙන් ගෙන ආපු යෝගට් එකකින් අලුතෙන් හදාගන්න යන යෝගට් එකකට අපි හැඳි කීපයක් එකතු කරනවා. එතකොට අපි අලුතෙන් හඳුන්වා දෙන යෝගට් ටිකේ අන්තර්ගත වෙනවා ලැක්ටෝබැසිලස් සහ ස්ට්‍රෙප්ටොකොකස් කියන බැක්ටීරියාවන්. ඉතින් අපි මේකට කියනවා මුහුන් එකතු කරනවා කියලා. ඉතින් මොකද්ද මේ දෙන්න කරන්නේ? මේ බැක්ටීරියා පුතේ කිරිවල තියෙන ලැක්ටෝස් කියන සීනි වර්ගය එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේටය ලැක්ටික් අම්ලය බවට පත් කරනවා. හොඳට මතක තියාගන්න. මේ දෙන්න කරන කාර්යය තමයි කිරිවල අන්තර්ගත ලැක්ටෝස් නම් වූ කාබෝහයිඩ්‍රේටය එහෙම නැත්නම් සීනි වර්ගය ලැක්ටික් අම්ලය බවට පත් කරන එක. ඊළඟට මේ සුදුජීවීන් භාවිත වන තවත් ශේෂ්ත්‍රයක් තමයි ජීව වායු නිෂ්පාදනය. බලමු
කොහොමද ජීවවායු නිෂ්පාදනය වෙන්නේ, එහිදී කොහොමද සුදුජීවීන් දායක වෙන්නේ කියලා. ඉතින් අපිට ජීවවායු නිෂ්පාදනය සඳහා භාවිතා කරන්න පුළුවන් ගොම පිදුරු වගේ කාබනික ද්‍රව්‍යයක්. ඉතින් මේ කාබනික ද්‍රව්‍ය හා ජලය අඩංගු මිශ්‍රණයක් අපි මේ නිෂ්පාදනය සඳහා භාවිතා කරනවා. පුතේ දැන් මේ මිශ්‍රණය අපි පොළොවේ යට එහෙම නැත්නම් පොළොව මතු පිට හරි කමන්නේ ආවරණය කරන ලද ටැංකියකට දානවා. එතකොට විශේෂත්වය තමයි මේ ටැංකිය තුලට ඔක්සිජන් යැවීමක් අපි සිද්ධ කරන්නේ නැහැ. ඔක්සිජන් වායුව යැවීමක් සිද්ධ කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ උපස්තර මත, ඒ කියන්නේ මේ ගොම පිදුරු වගේ උපස්තර මත ක්‍රියාත්මක වෙනවා එක්තරා බැක්ටීරියාවෙන්. එයා තමයි මෙතනොකොකස් කියන බැක්ටීරියාව. මෙයා අපි හඳුන්වනවා නිර්වායු බැක්ටීරියාවක් කියලා. ඒ කියන්නේ පුතේ ඔක්සිජන් රහිත මාධ්‍යයක් තුල මෙයා ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් මෙයා ශ්වසනය සිද්ධ කරනවා කියන එක. එතකොට මේ මෙතනොකොකස් කියන නිර්වායු බැක්ටීරියාව අර කියපු ගොම පිදුරු වගේ කාබනික ද්‍රව්‍ය මත ක්‍රියාත්මක වීමෙන් නිෂ්පාදනය කරනවා වායුවක්. ඒ වායුව තමයි මෙතේන් කියන වායුව. මෙන්න මේ මෙතේන් කියන වායුව අපිට දහනය කරන්න පුළුවන්. ඒකේ අදහස දරුවෝ මේක අපිට බල ශක්ති ප්‍රභවයක් විදිහට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් අන්න සුදුජීවීන් දායක වෙනවා මේ ජීව වායු නිෂ්පාදනය සඳහා. ඊළඟට මේ සුදුජීවීන් භාවිතා වන තවත් ශේෂ්ත්‍රයක් තමයි ලෝහ නිස්සාරණය. ලෝහ නිස්සාරණය සඳහා සුදුජීවීන් භාවිතා වෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. පුතේ ලෝහාඩංගු පස් වලට අපි කියන්නේ ලෝපස් කියලා. මේ සමහර ලෝහාඩංගු පස් එහෙම නැත්නම් ලෝපස් වලින් අදාළ ලෝහය වෙන් කර ගැනීම සඳහා සුදුජීවීන් භාවිතා කරනවා. ඉතින් මේක අපි හඳුන්වනවා ජෛව ශීරණයේ වශයෙන්. එහෙනම් තේරුම් ගන්න දරුවෝ ලෝපස් වලින් ලෝහ නිස්සාරණය සඳහා සුදුජීවීන් භාවිතා කරනවා නම් අපි ඒකට කියන්නේ ජෛව ශීරණය කියලා. මෙහෙම වෙන් කරගන්න ලෝහ දෙකක් තියෙනවා. එකක් තමයි තඹ, අනිත් එක තමයි යුරේනියම්. එහෙනම් තඹ සහ යුරේනියම් කියන ලෝහ දෙක අපි වෙන් කරගන්නේ සුදුජීවීන් භාවිතා කරලා ලෝපස් වලින්. ඊළඟට අපි සාකච්ඡා කරමු මේ ශාක කෙඳි ආශ්‍රිත නිෂ්පාදන වලට කොහොමද සුදුජීවීන් දායක කරගන්නේ කියලා. ඔයා දන්නවනේ පුතේ කෙඳි ලබා ගැනීමට පුළුවන් ශාක මොනවාද කියලා? ඒ තමයි හන, පොල්, තල්, ඒ වගේම ගෝනිගස් වගේ ශාක. ඉතින් මේ ශාක වලින් අපි කෙඳි ලබාගෙන විවිධ නිෂ්පාදන සිද්ධ කරනවා. ඔයා දැනගන්න පුතේ මේ කෙඳි එකිනෙක හා බැඳිලා තමයි මේ ශාක තුල පවතින්නේ. ඉතින් අපිට මේ කෙඳි එකිනෙකක් වෙන් කර ගැනීම අවශ්‍ය වෙනවා. එතකොට මේ කෙඳි එකිනෙක හා බැඳිලා ඉන්නේ පුතේ පෙක්ටේට් කියන සංයෝගයෙන්. ඉතින් අපිට පුළුවන් නම් මේ පෙක්ටේට් කියන සංයෝගය අයින් කරන්න අපිට පුළුවන් මේ ශාකවල කෙඳි එකිනෙකින් වෙන් කරගන්න. ඉතින් ඒ සඳහා අපි උදව් කරගන්නවා පුතේ බැක්ටීරියාවන්. එතකොට සමහර බැක්ටීරියාවන් පුතේ මේ ශාක කෙඳි මත ක්‍රියාත්මක වෙලා පෙක්ටිනේස් කියන එන්සයිමේ ශ්‍රාවය කරනවා. එතකොට මේ පෙක්ටිනේස් කරන වැඩේ තමයි මේ පෙක්ටේට් ජීර්ණයට ලක් කරන එක. ඒ කියන්නේ පෙක්ටේට් ටික මෙතනින් අයින් කරන එක. එතකොට පුළුවන් පුතේ අපිට මේ කෙඳි එකිනෙක වෙන් කරගන්න. එහෙනම් පෙක්ටිනේස් එන්සයිමේ ශ්‍රාවය කරන බැක්ටීරියා යොදාගෙන ශාක කෙඳි එකිනෙකින් වෙන් කර ගන්නවා අපි මේ කෙඳි කර්මාන්තයේදී. එතකොට ඔයාලට තේරෙන්න ඕන දැන් මොකද්ද මේ මම කියන්නේ මේ ශාක කෙඳි ආශ්‍රිත කර්මාන්තයේදී අපි සුදුජීවීන් භාවිතා කරනවා කියන එක. ඊළඟට මම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ ජෛව ප්‍රතිකර්මණය සම්බන්ධව. පුතේ මේ පරිසරයේ විවිධ දූෂක වර්ග අන්තර්ගත වෙන්න පුළුවන්. ඉතින් මේ දූෂක ඉවත් කිරීම සඳහා සමහර වෙලාවට අපිට සුදුජීවීන් යොදා ගන්න පුළුවන්. එහෙනම් දරුවෝ පරිසරයේ දූෂක ඉවත් කිරීම සඳහා සුදුජීවීන් යොදා ගන්න තාක්ෂණය අපි හඳුන්වනවා ජෛව ප්‍රතිකර්මණය කියලා. හොඳට තේරුම් ගන්න පුතේ මේ අපි දැන් ඉදිරියට සාකච්ඡා කරනවා මොනවාද මේ දූෂක කොහොමද ඒක ඉවත් කරන්න කියන එක. දැනට ඔයා තේරුම් ගන්නවා මොකද්ද මේ පරිසර දූෂක ඉවත් කිරීම සඳහා සුදුජීවීන් යොදා ගන්න තාක්ෂණය තමයි ජෛව ප්‍රතිකර්මණය කියලා කියන්නේ. දැන් අපි බලමු ජෛව ප්‍රතිකර්මණය භාවිතා වන අවස්ථා කීපයක් සම්බන්ධව. පළවෙනි එක තමයි පුතේ මේ දූෂිත ජලයේ තියෙන කාබනික අපද්‍රව්‍ය ඉවත් කරන්න අපි සුදුජීවීන් භාවිතා කරනවා. මෙහිදී මොකද්ද පුතේ කරන්නේ අර සංකීර්ණ කාබනික අපද්‍රව්‍ය සරල කාබනික ද්‍රව්‍ය බවට මේගොල්ලන් පත් කරනවා. එතකොට අපි මේක හඳුන්වන්නේ
වියෝජන ක්‍රියාවක් සිද්ධ කරනවා කියලා. එහෙනම් දූෂිත ජලයේ තියෙන අපද්‍රව්‍ය වියෝජනය කරන්න අපි සුද්ධජීවීන් භාවිතා කරනවා කියන එක තමයි ඔයා මෙහිදී මතක තබා ගත යුතු වෙන්නේ. ඔයා සමහර වෙලාවට අහලා ඇති පුතේ මේ සාගර ජලය මත තෙල් විසිරී යන අවස්ථා සම්බන්ධව. ওই විශාල නැව් වලින් එහෙම සමහර වෙලාවට තෙල් ඉවත් වෙලා යන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට පුතේ මේ තෙල් ටික නිසා මේ සාගරය ආශ්‍රිත ජලය දූෂණයට ලක් වෙන්න පුළුවන්. ඒතර මේක අපි ඉවත් කරගන්න. ඒ කියන්නේ මේ තෙල් ටික ඉවත් කර ගැනීම සඳහා අපි පාවිච්චි කරනවා පුතේ එක්තරා බැක්ටීරියා විශේෂයක්. එයා තමයි සියුඩෝමොනාස් කියන බැක්ටීරියා ප්‍රභේදය. ඉතින් අපි මොකද්ද කරන්නේ මේ තෙල් විසිරලා තියෙන ඒ ජලයට මේ සියුඩෝමොනාස් කියන බැක්ටීරියාව යොදනවා. එතකොට එයා මොකද්ද කරන්නේ මේ තෙල් මත ක්‍රියාත්මක වෙලා තෙල් වල තියෙන සංකීර්ණ සංයෝග සරල සංයෝග බවට පත් කරනවා. එහෙම නැත්නම් වියෝජනය කරනවා. එතකොට අපිට පුළුවන් මේ තෙල් නිසා ඇතිවෙච්ච පරිසර දූෂණය ඉවත් කරගන්න. එහෙනම් පුතේ මෙන්න මේ විදිහට සියුඩෝමොනාස් කියන බැක්ටීරියාව ජෛව ප්‍රතිකර්මණයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. පුතේ මේ කර්මාන්ත ශාලාවල පවතිනවා ක්‍රෝමියම්, ඊයම්, රසදිය වගේ බැරලෝහ. මේ ලෝහ වලට අපි කියනවා බැරලෝහ කියලා. ඉතින් මේවා පරිසරයට මුදා හැරියොත් පුතේ වෙන්නේ පරිසරයේ දූෂණය වෙන එක. ඉතින් මෙන්න මේ ලෝහවල තියෙන විෂ ගතිය නැතිකරන්න මේ ලෝහ මිශ්‍ර ජලය අපි යවනවා පුතේ බැක්ටීරියාවන් අඩංගු කුළුණු තුලින්. එතකොට මේ බැක්ටීරියාව මොකද කරන්නේ? මේ ලෝහවල තියෙන විෂ ගතිය නැති කරලා දානවා. එහෙනම් දරුවෝ තේරුම් ගන්න මෙන්න මේ කර්මාන්ත ශාලාවලින් පිට වෙන බැර ලෝහ අඩංගු ජලය අපි බැක්ටීරියා අඩංගු කුළුණු තුලින් යවලා ඒ දූෂිත ජලය පිරිසිදු කරනවා කියන එක ඔයා මතක තියාගන්න. එහිදී දායක වෙන්න පුතේ බැක්ටීරියාවෙක්. එහෙම නැත්නම් සුත්‍රජීවියෙක්. ඒ නිසා අන්න පරිසර දූෂක ඉවත් කිරීම සඳහා සුත්‍රජීවීන් දායක වන එක අවස්ථාවක් විදිහට අපිට මේක දක්වන්න පුළුවන්. තවත් ජෛව ප්‍රතිකර්මණයේ භාවිතා වන අවස්ථාවක් දැන් සාකච්ඡා කරමු. ඔයා දන්නවා පුතේ අපේ ලෝකේ දැන්ට තියෙන ලොකුම අර්බුදයක් තමයි මේ ප්ලාස්ටික් කියන දේ. මොකද මේවා දි รา පත් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ දි รา පත් වෙන ප්ලාස්ටික්, ඒ කියන්නේ පුතේ මේ බැක්ටීරියා මගින් දි รา පත් වෙන ප්ලාස්ටික් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ? අර සාමාන්‍යයෙන් ගහක් එහෙම නැත්නම් සතෙක් මැරුණාට පස්සේ පොළොවට පස් වෙනවා වගේ, එහෙම නැත්නම් ජීර්ණය වෙනවා වගේ, එහෙම නැත්නම් වියෝජනය වෙනවා වගේ පුතේ මෙන්න මේ ජෛව හායනය වන ප්ලාස්ටික් නිෂ්පාදනය කරන්න පුළුවන්. එහිදී පුතේ වෙන්නේ මේ ප්ලාස්ටික් මත බැක්ටීරියා ක්‍රියාත්මක වීමෙන් මේවා ජීර්ණයට ලක් කරනවා. එහෙම නැත්නම් පුතේ මේවා වියෝජනයට ලක් කරනවා. ඉතින් මේකත් ජෛව ප්‍රතිකර්මණයේ භාවිතයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. එහෙනම් දැන් අපි සාකච්ඡා කරමු මේ කර්මාන්ත සඳහා සුත්‍රජීවීන් යොදා ගැනීමේ තියෙන වාසි මොනවාද කියලා. පුතේ මේ කර්මාන්ත වලට අපි සුත්‍රජීවීන් යොදා ගන්නකොට අපිට වාසි රසක්ම හම්බ වෙනවා. දැන් බලමු අපි එකින් එක මොනවාද මේවා කියන. දැන් පළවෙනි එක තමයි පුතේ ඔයා දන්නවා සුත්‍රජීවීන්ගේ වර්ධන වේගය සහ පරිවෘත්තීය ශීඝ්‍රතාවය ඉතා ඉහළයි. මෙහිදී පුතේ පරිවෘත්තීය ශීඝ්‍රතාවය කියලා කියන්නේ මේ සුත්‍රජීවී සෛල තුල සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියා. ආන්නේ රසායනික ප්‍රතික්‍රියා සහ මේ සුත්‍රජීවීන්ගේ වර්ධනය පුතේ ඉතාමත් වේගවත්. මේ නිසා මේගොල්ලන් අපිට ඉතාම පහසුවෙන් යොදා ගන්න පුළුවන් කර්මාන්ත සඳහා. ඊළඟ එක තමයි පුතේ මේ එක් සුත්‍රජීවීන්ට පුළුවන් එක් උපස්තර මත ගුණණය වෙන්න. එහෙම නැත්නම් තම වර්ගය බෝ කරන්න. දැන් මේකේ අදහස පුතේ සමහර සුත්‍රජීවීන් ඉන්නවා සීනි සහිත මාධ්‍යයක් තුල. එහෙම නැත්නම් සීනි සහිත උපස්තරයක් තුල ගුණණය වෙන්න පුළුවන්. සමහර කට්ටිය ඉන්නවා ආම්ලික මාධ්‍යයක් තුල ගුණණය වෙන්න පුළුවන්. සමහර කට්ටිය ඉන්නවා බාෂ්මික මාධ්‍යයක් තුල ගුණණය වෙන්න පුළුවන්. ඉතින් මේකේ අදහස පුතේ විවිධ උපස්තර මත මේ සුත්‍රජීවීන්ට ගුණණය වීමේ හැකියාව තියෙනවා කියන එක. ඉතින් කර්මාන්තයක් කරනකොට අපිට මේක වැදගත් වෙනවා කියන එක ඔයා මතක තියාගන්න. ඊළඟට පුතේ මේ සුත්‍රජීවීන් තුල පවතින්නේ සරල ලක්ෂණ ටිකක්. ඒ කියන්නේ අපේ වගේ සංකීර්ණ ලක්ෂණ මේගොල්ලන් තුල දක්නට ලැබෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ හේතුව නිසා මේගොල්ලන් අපිට යොදා ගන්න පුළුවන් පුතේ ජාන ඉංජිනේරු විද්‍යාව සඳහා. මොකද මේගොල්ලන්ගේ තියෙන අර ලක්ෂණ අඩංගු අපි කියනවා පුතේ DNA කියලා. මෙන්න මේ DNA හසුරවන්න ඉතාමත් පහසුයි පුතේ. එතකොට අපිට අවශ්‍ය විදිහට මේගොල්ලන්ගේ ලක්ෂණ හැසිරුවීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ හේතුව නිසා ජාන ඉංජිනේරු විද්‍යාවට අපිට සුත්‍රජීවීන් ඉතා බහුලව යොදා ගැනීමේ හැකියාව තියෙනවා.
ඊළඟ එක පුතේ මේ සුත්‍රජීවීන් කර්මාන්ත සඳහා යොදා ගැනීමේදී ඒගොල්ලන් අපිට අඩු මුදලකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් බොහෝ විට නොමිලේම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ වාසිය අපිට තියෙනවා කර්මාන්ත සඳහා සුත්‍රජීවීන් යොදා ගැනීමේදී. ඊළඟ එක තමයි දැන් මහා පරිමාණ කර්මාන්ත කරනකොට ඔයා දන්නවා බල ශක්තිය විශේෂයෙන් විදුලිය අපිට අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි මේ සුත්‍රජීවී ආශ්‍රිත කර්මාන්ත සිද්ධ කරනකොට එහෙම විශාල බල ශක්තියක් එහෙම නැත්නම් විදුලියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ හේතුවත් පුතේ කර්මාන්ත සඳහා සුත්‍රජීවීන් යොදා ගැනීමේ වාසියක් වෙනවා. සාමාන්‍යයෙන් අපි කර්මාන්තයක යම්කිසි නිෂ්පාදනයක් සිද්ධ කරනකොට පරිසර දූෂණය වෙන්න පුළුවන් හැකියාව වැඩි. හැබැයි මේ සුත්‍රජීවීන් ආශ්‍රිතව එහෙම නැත්නම් සුත්‍රජීවීන් යොදාගෙන අපි කර්මාන්ත සිද්ධ කරනකොට පරිසර දූෂණය වීම අවමයි. එහෙම නැත්නම් පරිසර දූෂණයක් නැති තරම් පුතේ. ඉතින් මේකත් ඊටාම වැදගත් වාසියක් වෙනවා සුත්‍රජීවීන් යොදාගෙන කර්මාන්ත සිදු කිරීමේදී. ඊළඟට අපි සාකච්ඡා කරමු සුත්‍රජීවීන්ගේ අහිතකර බලපෑම් සම්බන්ධව. ප්‍රධාන වශයෙන් අපිට සුත්‍රජීවීන් අහිතකර බලපෑම් තුනක් සිද්ධ කරනවා පුතේ. එකක් තමයි ශාකහා සතුන්ට රෝග ඇති කිරීම. දෙවෙනි එක තමයි අපේ ආහාර පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් කරන එක. ඒ කියන්නේ ආහාර නරක කරනවා කියන එක. ඊළඟ එක තමයි දරුවෝ ආර්ථිකමය වශයෙන් වැදගත් වන අජීවී පුෂ්ඨ මත වැඩමින් ඒවාට හානි සිදු කිරීම. ඒ කියන්නේ අපේ දැව මත වැඩමින් විශේෂයෙන් දිලීර වගේ ඒවා අපිට හානි කරනවා. ඒ වගේම අපේ ඇඳුම් මත මේගොල්ලන් වර්ධනය වීමෙන් අපිට ආර්ථිකමය හානි සිද්ධ කරනවා. එහෙනම් පුතේ මෙන්න මේ විදිහට අපිට දක්වන්න පුළුවන් සුත්‍රජීවීන්ගේ අහිතකර බලපෑම්. දැන් අපි බලමු රෝග ඇති කරන සුත්‍රජීවී කාණ්ඩ. රෝග ඇති කරන සුත්‍රජීවී කාණ්ඩ හතරක් තියෙනවා පුතේ. එකක් තමයි දිලීර, අනිත් එක තමයි බැක්ටීරියා, තව එකක් තමයි වෛරස, තව එකක් තමයි දරුවෝ ප්‍රොටෝසෝවා. මෙන්න මේ කියන ජීවී කාණ්ඩ හතර අපිට රෝග ඇති කරනවා. ඊළඟට මේ සුත්‍රජීවීන් අපිට රෝග ඇති කරනකොට ඒහා සම්බන්ධ වන ප්‍රධාන වචන තුනක් තියෙනවා පුතේ. ඒ තමයි ව්‍යාධි ජනකයා, වාහකයා, ධාරකයා. දැන් මේ තුන් දෙනා ගැන ඔයා හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන. දැන් පුතේ ව්‍යාධි ජනකයන් කියලා කියන්නේ මේ රෝග ඇති කරන සුත්‍රජීවීන්ට. දැන් උදාහරණයක් විදිහට ඩෙන්ගු රෝගය ඇති කරන සුත්‍රජීවියා එහෙම නැත්නම් ඒ වෛරසය තමයි පුතේ ව්‍යාධි ජනකයා වෙන්නේ. ඊළඟට මේ ව්‍යාධි ජනකයා ධාරකයා වෙත සම්ප්‍රේෂණය කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්න දරුවෝ මට ඩෙන්ගු වැළඳිලා තියෙනවා කියලා. එතකොට මගේ ඇඟ තුල ඩෙන්ගු වලට අදාළ සුත්‍රජීවියා එහෙම නැත්නම් ව්‍යාධි ජනකයා ජීවත් වෙනවා. ඉතින් ඔයා හිතන්න මගේ ඇඟට මදුරුවෙක් ඇවිල්ලා විද්දට පස්සේ විශේෂයෙන් ඊඩිස් වර්ගයේ මදුරුවෙක් ඇවිල්ලා විද්දට පස්සේ ඒ මදුරුවාගේ දේහය තුලට ගමන් කරනවා අර ඩෙන්ගු වෛරස් එක. ඊට පස්සේ මේ මදුරුවා ගිහිල්ලා නිරෝගී කෙනෙක්ගෙන් ලේ උරා බිව්වොත් අන්න අර නිරෝගී කෙනාට අර සුත්‍රජීවියා එහෙම නැත්නම් ව්‍යාධි ජනකයා ඇතුල් වෙනවා. ඉතින් එයාටත් එතකොට මොකද්ද වෙන්නේ? රෝගය බෝ වෙනවා. එහෙනම් තේරුම් ගන්න පුතේ මේ වාහකයා කියලා කියන්නේ රෝගය ගෙනියන කෙනාට. රෝගය තැනකින් තැනකට ගෙනියන කෙනාට තමයි අපි කියන්නේ පුතේ වාහකයා කියලා. දැන් වාහකයෝ විදියට බොහෝ විට ක්‍රියාත්මක වෙන සත්තු දෙන්නෙක් තමයි මදුරුවා සහ මැස්සෝ. නේද පුතේ? මේ මදුරුවන් සහ මැස්සන් බොහෝ විට වාහකයන් විදියට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අපි කතා කරමු මේ ධාරකයන් සම්බන්ධව. මේ රෝගය දරාගෙන ඉන්න කෙනාට. එහෙම නැත්නම් මේ ව්‍යාධි ජනකයන් ජීවත් වෙන්නේ ධාරකයා තුල. දැන් මට ඩෙන්ගු තියෙනවා නම් අන්න මගේ ඇඟ තුල ව්‍යාධි ජනකයා ජීවත් වෙනවා. එතකොට මට කියන්න පුළුවන් මං තමයි ධාරකයා කියලා. එහෙනම් හොඳට තේරුම් ගන්න දරුවෝ කවුද ව්‍යාධි ජනකයා, කවුද වාහකයා, කවුද ධාරකයා කියන එක. ඊළඟට අපි සාකච්ඡා කරමු ඒ සුත්‍රජීවීන් විසින් මිනිසාට ඇති කරන රෝග සම්බන්ධව. මුලින්ම අපි සාකච්ඡා කරනවා වෛරස මගින් මිනිසාට ඇති කරන රෝග කීපයක් සම්බන්ධව. පළවෙනි එක තමයි අපි කාටත් හැදිලා තියෙන බොහොම බහුල වෛරස් රෝගයක් වන සෙම්ප්‍රතිශ්‍යාව. ඉතින් මේ සෙම්ප්‍රතිශ්‍යාව පැතිරෙන්නේ පුතේ වාතය මගින්. ඒතර ව්‍යාධි ජනකයා දේහයට කොතනින්ද ඇතුළු වෙන්නේ කියලා බැලුවොත් එහෙම ප්‍රධාන වශයෙන්ම මේ ශ්වසන මාර්ගය හරහා තමයි මෙයා ඇතුළු වෙන්නේ. ඊළඟට තවත් වෛරස් රෝගයක් තමයි ඩෙන්ගු. ඒතර මේ ඩෙන්ගු රෝගය පතුරවන්නේ ඔයා හොඳින්ම දන්නවා
මදුරුවන් විසින්. විශේෂයෙන්ම හැම මදුරුවෙක්ම ඩෙන්ගු රෝගය පතුරවන්නේ නැහැ. මේ ඊඩිස් වර්ගයේ මදුරුවෝ තමයි ඩෙන්ගු රෝගය පතුරවන්නේ. ඒතර ව්‍යාධි ජනකයා, ඒ කියන්නේ පුතේ අදාළ සුත්‍රජීවියා දේහයට ඇතුළු වෙන්නේ කොහොමද? මේ මදුරුවන් දෂ්ට කිරීම මගින් සමහරහා තමයි මෙයා අපේ දේහයට ඇතුළු වෙන්නේ. ඊළඟට තවත් වෛරස් රෝගයක් තමයි පුතේ ඒඩ්ස්. ඒතර මේ ඒඩ්ස් රෝගය පැතිරෙන්නේ ආසාදිත පුද්ගලයෙකුගේ රුධිරය හා වෙනස් ශරීර තරල මගින්. මේ ආසාදිත පුද්ගලයෙක්ගේ කියන්නේ මේ ඒඩ්ස් තියෙන පුද්ගලයෙකුගේ රුධිරය අපේ රුධිරයට එකතු වුණොත්, එහෙම නැත්නම් එයාගේ තියෙන මොකක් හරි තරලයක් අපේ ශරීරයට එකතු වුණොත්, එහෙම නැත්නම් අපේ ලේ වලට එකතු වුණොත් පුතේ අන්න අපිට ඒඩ්ස් රෝගය හැදෙනවා. එතකොට කොහොමද මේ ඒඩ්ස් රෝග කාරකය, එහෙම නැත්නම් මේ ව්‍යාධි ජනකයා අපේ දේහයට ඇතුළු වෙන්නේ? මෞත්‍ර ලිංගික මාර්ගය තුලින් හෝ රුධිර පාරවිලේනයකදී. ඒ කියන්නේ පුතේ ලිංගික මාර්ගය ඔස්සේ හෝ රුධිර පාරවිලේනයකදී. රුධිර පාරවිලේනයක් කියලා කියන්නේ අපි මේ රුධිරය තවත් කෙනෙකුට ලබා දෙනකොට, එහෙම නැත්නම් තව කෙනෙකුගෙන් අපි රුධිරය ගන්නකොට ඇතිවන අවස්ථාවක්. එතකොට දරුවෝ මෙන්න මේ අවස්ථා දෙකේදී තමයි මෙන්න මේ ඒඩ්ස් වෛරසය අපේ ශරීරයට ඇතුළු වෙන්නේ. හොඳට තේරුම් ගන්න. මෞත්‍ර ලිංගික මාර්ගය කියන්නේ මේ ලිංග මාර්ගයක් ඔස්සේ හෝ රුධිර පාරවිලේනයකදී තමයි ව්‍යාධි ජනකයා දේහයට ඇතුළු වෙන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරමු බැක්ටීරියා මගින් මිනිසාට ඇති කරන රෝග සම්බන්ධව. මේ බැක්ටීරියා මගින් ඇති කරන රෝගයක් තමයි ක්ෂය රෝගය. එතකොට මේ ක්ෂය රෝගය පැතිරෙන්නේ පුතේ වාතය මගින්. මේ ක්ෂය රෝගයේ සුත්‍රජීවියා, එහෙම නැත්නම් ව්‍යාධි ජනකයා දේහයට ඇතුළු වෙන්නේ පුතේ ශ්වසන මාර්ගය හරහා. තවත් බැක්ටීරියා රෝගයක් තමයි උණ සන්නිපාතය. උණ සන්නිපාතය පැතිරෙන්නේ දූෂිත ආහාර මගින් හෝ ගෙමස්සන් වැනි වාහකයන් මගින්. අන්න වාහකයක් මූලික වෙනවා මේ අවස්ථාවේදී. දූෂිත ආහාර මගින් මේක අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙමැස්සෝ වගේ වාහකයෝ නිසා මේක අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. ඉතින් මේක විශේෂයෙන්ම අපේ ශරීරයට ඇතුළු වෙන්නේ මේ ව්‍යාධි ජනකයා අපි ආහාර ගන්නකොට මුඛය හරහා තමයි මේ ව්‍යාධි ජනකයා අපේ ශරීරයට ඇතුළු වෙන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරනවා මේ ප්‍රොටෝසෝවාවන් කියන සුත්‍රජීවී ආකාරය නිසා මිනිසාට ඇති කරන රෝග සම්බන්ධව. පළවෙනි රෝගය තමයි මැලේරියාව. පුතේ මැලේරියා රෝගය පතුරවන්නේ වාහක මදුරුවන් විසින්. ඇනෝපිලිස් කියන මදුරුවන් විසින් තමයි මේ මැලේරියා රෝගය පතුරවන්නේ. ඉතින් මේකත් අර ඩෙන්ගු වගේම තමයි මදුරුවන් දෂ්ට කිරීමෙන් සමහරහා තමයි මේ ව්‍යාධි ජනකයා අපේ දේහයට ඇතුළු වෙන්නේ. ඊළඟට තවත් ප්‍රොටෝසෝවාවෙක් නිසා ඇතිවෙන රෝගයක් තමයි ඇමීබා අතිසාරය. එන්ටැමීබා හිස්ටොල්ටිකා කියන ප්‍රොටෝසෝවා නිසා තමයි පුතේ මේ ඇමීබා අතිසාරය කියන රෝගය ඇති වෙන්නේ. ඒතර මේක පැතිරෙන ක්‍රමය තමයි පුතේ දූෂිත ආහාර හා ජලය මගින්. ඊළඟට මේ ප්‍රොටෝසෝවාවෙක් නිසා ඇතිවෙන තවත් රෝගයක් තමයි ලිෂ්මානියාව. මේ ලිෂ්මානියාව කියන රෝගය පතුරවන්නේ පුතේ වැලිමැස්සා කියන වාහකයෙක් මගින්. එතකොට මේ ඔයාලට පේනවා මේ රූපස්රාණෙත් මේ වැලිමැස්සා ඉන්නවා. ඒතර මෙයා තමයි මේකේ වාහකයා වෙන්නේ. ඒතර මේ ව්‍යාධි ජනකයා දේහයට ඇතුළු වෙන්නේ පුතේ සම සිදුරු කර ඇතිවන තුවාල ඔස්සේ. අපේ ඇඟේ තියෙනවා නම් මොකක් හරි තුවාලයක් පොඩි, අන්නේ තුවාලයට ඇවිල්ලා මේ වැලිමැස්සෙක් වැහුවොත් අන්න අපේ ව්‍යාධි ජනකයා අපේ සමට ඇතුළු වෙන්න පුළුවන්. ඉතින් සමේ තුවාල ඇති වෙලා තුවාල වලින් සැරව ගලලා ඉතින් ලොකු අවුලක් හදනවා මේ ලිෂ්මානියාව කියන රෝගයේදී. ඊළඟට අපි සාකච්ඡා කරනවා දිලීර මගින් ඇතිවන රෝග සම්බන්ධව. දිලීර මගින් ඇතිවන රෝග මතක තියාගන්න දරුවෝ අපේ දේහය තුල ඇති වෙන්නේ සම මත තමයි මේ රෝග සියල්ලම ඇති වෙන්නේ. හොඳයි දරුවෝ. එතකොට මේ අලුහම් පළවෙනි එක තමයි අලුහම්. මේ අලුහම් පැතිරෙන ක්‍රමය තමයි පුතේ ආසාදිතයෙකුගේ හෝ ආසාදිතයෙකුගේ ඇඳුම් හෝ ස්පර්ශය මගින්. අපි ආසාදිත රෝගියෙක්, ඒ කියන්නේ අලුහම් තියෙන රෝගියෙක් අපි ස්පර්ශ කරවුවොත්, එහෙම නැත්නම් එයා ඇඳපු ඇඳුමක් අපි ඇන්දොත් අන්න අපිට අලුහම් එහෙම නැත්නම් දිලීර එන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මෙයා කොහොමද අපේ දේහයට ඇතුළු වෙන්නේ? සමහරහා තමයි ඇතුළු වෙන්නේ. සම තමයි ආසාදනය කරන්නේ. ඊළඟට දිලීර නිසා ඇතිවෙන තවත් රෝගයක් තමයි දද. තුන මේකත් අර වගේම තමයි ආසාදිතයෙකුගේ හෝ ආසාදිතයෙකුගේ ඇඳුම් හෝ ස්පර්ශය මගින්. එහෙනම් මේ ස්පර්ශය කියන දේ දිලීර පැතිරීමට දායක වෙනවා. ඉතින් මෙතනදී දිලීර අපේ සමට තමයි ඇතුළු වෙන්නේ. එහෙම නැත්නම් සමහරහා තමයි ව්‍යාධි ජනකයා දේහයට ඇතුළු වෙන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ සුත්‍රජීවීන් මගින් ශාක වලට වැළඳෙන රෝග කීපයක් සම්බන්ධව. පළවෙනි එක තමයි පුතේ පිටිපුස් රෝගය.
දැන් ඔයා දැකලා ඇති ඔයාගේ ගෙවත් එක්ක ඇති සමහර ශාකවල පළවල එහෙම නැත්නම් පත්‍රවල මේ පිටි වගේ කුඩු කුඩු තියෙනවා දක්නට ලැබෙනවා. ඉතින් මේක ඇති වෙන්නේ පුතේ දිලීරයක් හේතු කොටගෙන. එතකොට සාමාන්‍යයෙන් ශාක පත්‍රවල, කඳේ, පුෂ්පවල, පළවල මේ වගේ පිටි දක්නට ලැබෙනවා. ඇත්තට මේ පිටි නෙවෙයි මේ ඉන්නේ දිලීර. මේ ඉන්නේ දිලීර. එතකොට පුතේ මේ සුදු හෝ අලු පැහැති පුයර තමයි අපි හඳුන්වන්නේ පිටිපුස් රෝගය වශයෙන්. ඊළඟට තවත් මේ ශාක වලට සුත්‍රජීවීන් විසින් ඇති කරන රෝගයක් තමයි පශ්චිම අංගමාරය. පශ්චිම අංගමාරය කියන රෝගය විශේෂයෙන් අර්තාපල්, තක්කාලි වගේ භෝගවලට එහෙම නැත්නම් ශාකවලට මේ රෝගය ඇති කරනවා පුතේ. මේ රෝගය ඇති කරන්නේ දිලීරයක් විසින්. ඉතින් මොකද්ද මෙයා කරන්නේ? මේ ශාක මත දුඹුරු පැහැ ලප ඇති කරලා අන්තිමට ශාකය කළු පැහැයට හරවලා සම්පූර්ණයෙන්ම ශාකය මරලා දාන එක තමයි මේදී සිද්ධ කරන්නේ. එහෙනම් පුතේ පශ්චිම අංගමාරය හදන්නේ කවුද? දිලීරයක් විසින් කියන එක ඔයා මතක තියාගන්න ඕන. ඊළඟට මේ ශාක වලට වැළඳෙන තවත් බහුල සුත්‍රජීවී ආසාදනයක් තමයි මැලවීම කියන එක. ඉතින් මේ මැලවීම කියන එක ගොඩක් ශාක වලට ඇති වෙන්න පුළුවන්. මෙහිදී මේ මැලවීම කියන එක ඇති කරන සුත්‍රජීවී කාණ්ඩ දෙකක් ඉන්නවා පුතේ. එකක් තමයි දිලීර, අනිත් එක තමයි බැක්ටීරියා. දැන් මේ දෙන්න එහෙම නැත්නම් මේගොල්ලන් මොකද්ද කරන්නේ? අර ශාකවල ජලය පරිවාහනය කරන පටකයනේ පුතේ ශෛලමය කියලා කියන්නේ. ඔන්න ඔය ශෛලම් පටකයේ තියෙන වාහිනීවල එහෙම නැත්නම් ඒ නලවල මේගොල්ලන් ගිහිල්ලා පදිංචි වෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේගොල්ලන් මේ නල එහෙම නැත්නම් මේ ශෛලම් වාහිනී ආසාදනය කරනවා. එහෙම නැත්නම් මේවා બ્લોක් කරනවා. එතකොට ජලය හා khනිජ ලවණ හරියට පරිවාහනය වෙන්නේ නැහැ පුතේ ශාකය තුල. මේ නිසා ශාකය මැලවීමකට ලක් වෙනවා. අවසානයේ ශාකය මිය යනවා. එහෙනම් පුතේ මෙන්න තවත් සුත්‍රජීවී ආසාදනයක්, ඒ තමයි මැලවීම. අද දවසේ අපි සාකච්ඡා කරන අවසාන මාතෘකාව ජෛව රසායනික අවි. අපි දන්නවා පුතේ යුද කටයුතු වලට විවිධ අවි යොදා ගන්නවා කියන එක. එතකොට සමහර වෙලාවට මේ යුද කටයුතු වලට සුත්‍රජීවීන් යොදා ගන්න අවස්ථා තියෙනවා. සතුරාව මර්ධනය කිරීම සඳහා අපි සුත්‍රජීවීන් යොදාගෙන ඒ සුත්‍රජීවීන් විසින් ලෙඩ ඇති කරනවා කියන එක. ඉතින් මේ විදිහට යුද කටයුතු වලට සුත්‍රජීවීන් යොදා ගන්නවා නම් අපි ඒකට කියනවා පුතේ ජෛව රසායනික අවියක් කියලා. දැන් ප්‍රබල හොඳ උදාහරණයක් තමයි මේකට මේ ඇන්ත්‍රැක්ස් රෝගය හදන ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව නූතනයේ පාවිච්චි කරන ප්‍රබල සහ අති දරුණු ජෛව රසායනික අවියක් වෙනවා.